එවන් සුබ දේශනක් වාසනාවන්ත දේශනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. තත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. 7 වෙනි පැය ආරම්භයේදී මතක් කරනවා සංචරණ සීමා ඉවත් කරාට තාමත් කොවිඩ් අවදානම එහෙමම තියෙනවා. ඒ නිසා ඔබ වගකීම් යුතු පුරවැසියන් විදිහට කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න. පළාත් අතර සංචරණ සීමාවන් පනවලා තියෙනවා. ඊට අනුගත වෙන්න. ඔබ රාජකාරී වලට වාර්තා කරනකොට සියලු තැන්හි සිට ඔබ සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින්න ඒ පද ක්‍රියාත්මක වෙන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි සියලු දෙනාගේ කැපවීම මත විනය මත මේ රට යලිත් කොවිඩ් වසංගතයෙන් තොර රටක් බවට පත් කරගන්න. ඒ දිනේ ඈතට යන්නේ ඔබෙත් මගෙත් ක්‍රියාකාරීත්වය තුළ. නිසා මේ වෙලාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ලබා දීලා තියෙන මාර්ගෝපදේශ අකුරටම පිළිපදින්න කියලා බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා. අතිගරු ජනාධිපතිතුමන් පසුගියදා ජාතිය අමතන්නට යෙදුනා. ජාතිය අමතලා එතුමා වර්තමාන රජය ජනතා විශේෂෙහි ලබා දුන් පොරොන්දු ඉටු කිරීම වස් මේ වෙලාවේ රටම ආවරණය කරමින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව එතුමා ටිකක් ගැඹුරින් සඳහන් කළා. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් මොනතරම් අවධානමක් තිබුණත් මොනතරම් බරක් දරන්න සිද්ධ වෙලා තිබුණත් කොවිඩ් පාලනය වෙනුවෙන් සැලකිය යුතු විදිහට සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමත් ඒවා මේ වෙලාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවත් එතුමා සඳහන් කළා. ඒ නිසා එක් තැනකදී අපිටත් වගකීමක් තියෙනවා මේවා ක්‍රියාත්මක වෙනවද කියන කාරණය සම්බන්ධයෙන් යලි විමසන්න. අනෙක් පැත්තෙන් ඒ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ඍජුව සහ වක්‍රව ජනතාවට ලැබෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න. අපි අද ඒ වෙනුවෙන් 7 වෙනි පැය වෙන් කරන්න හේතුවා රත්තොට උකුවේල සංවර්ධන කමිටු සභාපතිතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මැතිතුමන්ට අපි බොහොම ගෞරවයෙන් 7 වෙනි පැයට ආරාධනා කළා. මාතලේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන මේ වෙලාවේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සහ එතුමලා මෙවර 3-2 බලයක් සහිතව ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ජනතාවට ලබා දුන්නු පොරොන්දු කොහොමද ඉටු කරලා තියෙන කියන කාරණය පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්න. ඒ තමත් මාදරෙන් අයවන් කරමුදවා පිළිගන්නවා. මම කැමති රෝහණ දිසානායක මහතා දැන් ඔබතුමාලා මේ ආණ්ඩුව පිහිටවන්න 3-2 බලයක් ඉල්ලුවා. ජනාධිපතිතුමත් මාතලට ආවා. ඔබතුමාගේ සහභාගීත්වය තුළ අපි දැක්ක මහ දැවන්ත රැලියක් පවත්වනවා. ඒ වේදිකාව තුළ ජනාධිපතිතුමන් ජනතාවට කියපු දේවල් සහ ඔබතුමාලා ඒවා ස්ථීර කරපු ඒවත් එක්ක මේ වෙලාවේ පුළුවන් වෙලා තියෙනවද ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්න, විශේෂයෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දුන්නු පොරොන්දු ඉටු කරන්න? ඔව් දසුන්, මම ඊටාම සතුටින් සහ සහිමකට පත්වමින් මම මේ කතා කරන්නේ. විශේෂයෙන් එතුමා පෙරේදා එතුමාගේ කතාවේදී ජාති අමතා කළ කතාවේදී එක තැනක සඳහන් වෙනවා මාතලේ දිස්ත්‍රික්කයට ප්‍රධාන ජල යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් ඉදිරියේදී විවෘත කරන්න මම හිතන්නේ ඉතිහාසයේ පළාත් කලාප ඒ කියන්නේ ප්‍රාදේශීය කොට්ටාස 7ක මහා ජල යෝජනා ක්‍රමයක් විසල් මාතලේ ජල යෝජනා ක්‍රමය දැන් ක්‍රියාත්මකව පවතිනවා. මම හිතන්නේ තව සති 2කින් 3කින් ඒ ජල යෝජනා ක්‍රමය විවෘත වෙනවා. ඒ ජල යෝජනා ක්‍රමය විවෘත වීම තුළ අතිවිශාල ජනතාවකට 80000කට පමණ අලුතෙන් ජල පානීය ජලය පිරිසිදු පානීය සෞඛ්‍යමත් පානීය ජලය ලබා දෙන්න අවශ්‍ය කටයුතු කළා තියෙනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ විශාල අඩුපාඩුවක් පැවති මාර්ග කාපට් කිරීම, ඒ වගේම කොන්ක්‍රීට් මාර්ග ඇතිරීම, ඒ වගේම අලුතෙන් පාලම් ඉදි කිරීම, ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය බොහෝ පහසුකම් ලබා දීම, අධ්‍යාපන පහසුකම්, අධ්‍යාපන මෙවලම්, ජාතික පාසල් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු කිරීම, මේ ආදී වශයෙන් මෙතන අතිවිශාල වැඩ රාශියක් මේ රජය මගින් පහුගිය කාලේදී ක්‍රියාත්මක කරලා තියෙනවා සෞභාග්‍යයේ දැක්ම තුල. හැබැයි එක දෙයක් කියන්න ඕනේ මේ දවසුන් මෙතනදී අපේ හිටපු ජනාධිපති වර්තමාන අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 දී ඉතින් කරගෙන ආපු වැඩපිළිවෙල මහින්ද චින්තනයේ යටතේ ඒවා පහුගිය අවුරුදු 5ක කාලය තුලම නතර වෙලා තියෙනවා. ඒවට අඩු ගානේ අපි හදපු පාරකට තාර ටිකක් දාන්න, අපි හදපු ගොඩනැගිල්ලකට තින්ත ටිකක් ගන්න කිසි දෙයක් නොකර තිබ්බේ. ඒ නැවතිලා තිබුණ වැඩ නැවත ආරම්භ කරා. ඒවට නම් නැහැ. ඒ කියන්නේ සෞභාග්‍යයේ දැක්ම තුළ නැවත ආරම්භ කළා මේ ප්‍රතිඵල ඒ ජනතාවට ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රධාන මේ රජය දැන් බොහොම යහුසුලුව ක්‍රියාත්මක වෙනවා. මම දැන් ඊයේ හවස මම මෙතන එන්න රාත්‍රිය ආවේ මාතලේ MC පාරගෙන ප්‍රදේශයේ කිලෝමීටර් 3.6ක්. ඒ කියන්නේ කිලෝමීටර් 3.5කට වැඩි මීටර් 100ක් කාපට්
මාර්ග අතුරලා. ඉතින් ඒවා ක්‍රියාත්මක කරන හැමතැනම මාතරේ පමණක් නෙමෙයි දඹුල්ල, ලග්ගල, විල්ගමුව, ඒ වගේම රත්තොට උක්විල මාන යෝජනය කරන, ඒ වගේම ජනාධිපතිතුමා කිව්ව විදිහට දසලක්ෂයේ රැකියාව ලබා දීම, උපාධිධාරී දරුවන්ට පත්වීම් ලබා දීම, ඒ වගේම සුළු අපරාධ භෝග විශේෂයෙන් කියනකොට මතක ඇති එදා මාතරේ රැස්වීමේ ජනාධිපතිතුමා ගම්මිරිස් ගැන කතා කළා. එතුමා මම එක අවස්ථාවක් කැඳවලා මට කිව්වා ගම්මිරිස් වල මොනවද කරන්න පුළුවන් කියලා. අද අපි කියන්න ඕනේ පෞද්ගලිකයන් සත් එක එකතු වෙලා මහා දවන්ත පරිමාණය ගම්මිරිස් ව්‍යාපෘතය කියන්නේ ගම්මිරිස් වලට වැලියු ඇඩිෂන් අතුරු දේවල් එකතු කරලා ගම්මිරිස් ඔයිල් එක දෙන්න, ගම්මිරිස් සහ ඒ තුලින් වෙනත් අතුරු නිෂ්පාදන රාශියක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මහා දවන්ත ෆැක්ටරි පවා දැන් ක්‍රියාත්මක කරලා දැන් ක්‍රියාත්මක කරනවා. අපි පළවෙනි වතාවට මාස දෙකකට ඉස්සෙල්ලා ජර්මනියට මෙට්‍රික් ටන් 50ක් අපි එක්ස්පෝර්ට් කරා, අපනයනය කරා ඒ ගම්මිරිස් ෆැක්ටරිය හරහා. ඔබතුමාලා මේ වෙලාවේ ජනතාවට ලබා දුන්නු පොරොන්දු ඉටු කරමින් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරනවා. අනෙක් පැත්තෙන් දැන් ඒ ජනතාව සමහර වෙලාවට කියන කාරණාවක් තමයි සංවර්ධනය දැනෙන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතිද ක්‍රියාත්මක වෙන්න කියන කාරණේ සම්බන්ධයෙන් දැන් ඔබතුමා රත්තොට උකුල සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විදිහටත් වෙනවා. මේ වෙලාවේ ප්‍රමුඛ අවශ්‍යතාවයන් තියෙන ඒවා හඳුනාගෙනද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ? ඔව් ඊටම පැහැදිලි. දැන් අපේ තිබුණා යම්කිසි ක්‍රමවේදයක්. ඒ කියන්නේ සෞභාග්‍යයේ දැක්ම තුළ මේ අවුරුදු 5 සහ ඊට එහා පැත්තේ කොහොමද මේ රටේ අනාගත සංවර්ධනය වර්තමානයේ අපි ක්‍රියාත්මක කරන්නේ, ජනතාවට අවශ්‍ය දේ මොනවද, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය මේ ආදී වශයෙන්. දැන් පසුගිය දවසක මාතලේ රෝහල ජාතික රෝහල මධ්‍යම රජයට පවරා ගත්තා. මේ අපි හරි සතුටින් එන්නේ. මාතලේ ජනතාව පිළිබඳව සතුටු වෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල අකර්මණීය වෙන්න හේතු කාරණා කීපයක් සිද්ධ වුණා පහුගිය කාලේදී. 2019 මාර්තු මාසේ 11 වෙනිදා පළවෙනි කොරෝනා රෝගියා ලංකාවෙන් හම්බ වෙනකොට ඒක මුළු රටට පමණක් නෙමෙයි මුළු ලෝකෙටම මහා දැවැන්ත බලපෑමක් කළා. ලෝකයේ දැවැන්ත ආණ්ඩු අසහනයටපත් වුණා, පීඩනයටපත් වුණා, කරකියාගත නොහැකි බවටපත් වුණා. හැබැයි තවසන් මම පැහැදිලිව කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති නොවන්න නොවැම්බර් මාසේ 2019 16 වෙනිදා මම දන්නේ අපේ රට මේ වෙනකොට විශාල පිරිසක් ජනතාව ආදාහනය කළා ඉවරයි. ඇත්ත කප්පේ හිටපු ඔය නායකයෝ හිටියානම්, ඔය කියන නායකයෝ හිටියානම් අද ඒ ඇත්ත ආදාහනය වෙලා රටේ අති බහුතරයක් ආදාහනය වෙලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය යම්කිසි වැඩපිළිවෙලක් ඇතුව, තීරණාත්මක වැඩපිළිවෙලක් ඇතුව මේ රට ඉස්සරහට ගෙනියන්න, මේ COVID-19 වසංගතයෙන් රට බේරගන්න එතුමා කළ යුතු හැම දෙයක්ම කළා. කාර්ය සාධක බලකායන් ආරම්භ කළා, සමහර අය ගැන විවේචනය කරනවා. හැබැයි එවැනි බලකායන් තුලින් තමයි අද මේ රට ආරක්ෂා කරගන්න පුළුවන් වුණේ. මේ කාරණේදී ජනාධිපතිතුමා, රජය, ඇමති මන්ත්‍රීවරු, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්, යුද්ධ හමුදාව මේ හැමෝම එකට විශේෂඥ වෛද්‍යවරුන් හැමෝගෙම උපදෙස් අරගෙන අද මේ රටේ COVID-19 වසංගතය ඉවත් කිරීම සඳහා, මර්ධනය කිරීම සඳහා විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මගේ නිවස ඉදිරිපිටත් තියෙනවා අඳන් 308ක තවකාලික රෝහලක්, ඉන්ටර්මීඩියම් සෙන්ටරයක් අද පත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ලංකාවෙම බෙඩ්ස් අලුතෙන් ගෙනල්ලා දැන් යම් ආකාරයකින් ප්‍රස්ථාරය පහලට ගෙනියන්න මම හිතන්නේ රටේ ජාතික මට්ටමේ එහෙමයි, මාතලේදීත් එහෙමයි. අපේ කොවිඩ් කමිටුව අපි ඔක්කොම සියලු දෙනා එක්ක සහෝදරත්වයෙන් අපේ වගකීම හොඳින් තීරුම් බේරුම් කරගෙන අද ඒ කාර්ය ඉතාම හොඳින් මනවින් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට කෙටි විරාමයකට අවසර දෙන ඉක්මනට වෙලාව බලලෙමු. මාතල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහත්මයාත් එක්ක අපි හත්වෙනි පැයේ ඉන්නේ. රෝහණ දිසානායක මහත්මයා, දැන් ඔබතුමා සඳහන් කරනවානේ මේ වෙනකොට ඔබතුමාලා දැවැන්ත විදිහට ජනතාව විසිරා දුන්න පොරොන්දු ඉටු කරනවා, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි තීන්දුව తీරන ගැනීමේදී ආණ්ඩුවක් විදිහට යම් තැනක ඔබතුමාලා එක මේසේ ඉඳන් තීන්දුව తీරන ගන්නවද කියන කාරණේ සම්බන්ධයෙන් සංවර්ධන ව්‍යාපෘති හෝ වේවා අනෙකුත් රජයේ අරමුණු කරලා ජනතාව විශ්වයේ ඉලක්කගතව සිද්ධ කරන්න සූදානම් වෙන ප්‍රතිලාභ අත්පත් වෙන ව්‍යාපෘති හෝ වේවා එක ටේබල් එකේ නම් ප්‍රශ්න සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්නවද කියන කාරණේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් දසුන් අපි දැක්කනේ 2015 බලයට පත් වෙලා හිටපු ආණ්ඩුව නායක එකිනෙකා කොටා ගන්නකොට කා කොටා ගන්න යුගයක් තිබුණේ. උදේට එකක් කියනවා, හවසට එකක් කියනවා, නයිමුගටි වගේ වැඩ කටයුතු කරපු යුගයක්. ඉතින් ඒ යුගයෙන් පස්සේ අපි අලුත් ගමනක් යනකොට 2020 අපි ජනාධිපතිතුමා 19 පත් වෙලා මාස කිහිපයකින් අපේ රජය පත් වෙලා අපේ රජයේ පත්වනකම් සප්ලිමන්ටරි බජට් එක පරිපූර්ණ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව තුළ අනුමත කරගන්න ජනාධිපතිතුමාට සහයෝගය දුන්නේ නැති කණ්ඩායම හිටියේ. එදා එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණේ
අද ඔය නොයෙක් කතා කියනවා. කතා කියනවා ලේසි විවේචනය කරන්න හරිම ලේසි. හැබැයි වැඩ කරන්න ගියාම ඒ පිළිබඳව ක්‍රමවේදයක් ඔක්කොම අනුගමනය කරන්න. විශේෂයෙන් ජනාධිපතිතුමාට මොන ආකාරයෙන්ද අද මේ අය මඩ ගහන්නේ? දැන් ජනාධිපතිතුමා එදා ජාතිය අමතා කරපු කතාව ගැන ඒ කතාව කරපු ආකාරය පිළිබඳව. ඒ කියන්නේ ඒ අය එක එක්කෙනා හිතන මතය නොයෙක් දේවල් කරනවා. හයියෙන් කතා කරන්න ඕනේ, ආවේගශීලීව කතා කරන්න ඕනේ, ගණන් හිලව් නැතුව කතා කරන්න ඕනේ, හිනා වෙලා කතා කරන්න ඕනේ, ජනතා නොයෙක් ආකාරයෙන් කොටි දෙකක් තියාගෙන දෙපැත්තෙන් කතා කරන්න ඕනේ. ජනාධිපතිතුමා නොයෙක් ආකාරයෙන්. හැබැයි එතුමාගේ ප්‍රතිපත්තිය මේ රටේ කරපු වැඩ වර්තමානය අනාගතය සහ ෂෝට් මීඩියම් මධ්‍ය කාලීන ඉන්ටර්මීඩියට් වගේ දිගු කාලීන වැඩපිළිවෙල එතුමා කතා කරා. මම හිතන්නේ එතුමා මට එක අවස්ථාවක මම දැක්කා අර මන්ත්‍රීවරයෙක් කියනවා මේ එතුමා යුද්ධ හමුදාවේ මොනවද කරන්න පුළුවන් කියලා අහුවා. මම දසුන් මට මේක කියන්න ඕනේ මේ වෙලාවේ මට ඒකට අවසර දෙන්න. ජෝර්ජ් වොෂින්ටන් කියන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක්. හැබැයි එතුමා යුද්ධ හමුදාවෙන් ආපු නායකයෙක්. එතුමා ඇමරිකාව ඒතන්ට ගෙනල්ලා තිබ්බ ලෝකේ මහා දැවන්තර රටක් බවට පත් කළා. ඊගවට යුගෝස්ලාවියාවේ මාර්ෂල් ටීටෝ යුද්ධ හමුදාවෙන් ආපු කෙනෙක්. එතුමා යුගෝස්ලාවියාව ලෝකේ බොහොම දැවන්තර රටක් බවට පත් කළා. ඊගවට චාල්ස් ඩිගෝල් ප්‍රංශයේ ගෝල් දේශය කියලා කිව්වේ කාලේ. එතුමා ඒ ප්‍රංශයේ ඒ ගැන මෙතන ගෙනාවා. දැන් මෙහෙට ආපුවාම තවත් යුද්ධ හමුදාවක් මට කියන්න පුළුවන්. ඉතින් මම මෙතුමා ජනාධිපතිතුමා කරන වැඩ පිළිවෙල මම පැහැදිලිව කියනවා. මේ රටේ ලෝක ඉතිහාසයේ යම්කිසි වෙනස්කම් කළේ ස්ථිර තීරණයක් ඇතුව අධිෂ්ඨානශීලීව වගකීමකින් කැපවීමකින් අර ඩෙඩිකේෂන් ඩිටර්මිනේෂන් ඇන්ඩ් වික්ටරි කැපවීම අධිෂ්ඨානයේ ජයග්‍රහණය අද එතුමා යන ගමන ඒ වගේ සංවේදී ගමනක්. ඉතින් මේ හරි එතුමා යන ගමන කිසි ගැටලුවක් නැහැ. ජනතාව ප්‍රශ්න කරන හැබැයි එතුමාගේ පිටිපස්සේ ඉන්න කට්ටිය පිළිබඳව ජනතාව ප්‍රශ්න කරනවා. දැන් අර මම එක ටේබල් එකේ ඉඳන් ඔබතුමාලා තීන්දුව ගන්නවද කියන කාරණේ සම්බන්ධයෙන් තෙල් මිල සම්බන්ධයෙන් සරලව ගත්තොත්. ගත්ත තීන්දුව පිළිබඳව යලි ගැටුමක් ඇති වෙනවා ආණ්ඩුව ඇතුළෙම. එතකොට ජනාධිපතිතුමාගේ ක්‍රියාත්මක භාවය හරි එතුමා යන ඉලක්කය හරි. හැබැයි පිටිපස්සෙන් රට කරවන තැන ඉන්න කැබිනට් මණ්ඩලය හෝ වේවා ආණ්ඩුව ඔබතුමාලා නියෝජනය කරන മന്ത്രി කණ්ඩායම හෝ වේවා එතන පල්ලෙහා කණ්ඩායම හෝ වේවා එක ටේබල් එකේ නම් තීන්දුව අරගෙන ජනාධිපතිතුමාගේ අරමුණ සාක්ෂාත් කරන්න ක්‍රියාත්මක කරනවද කියන කාරණේ සම්බන්ධව ප්‍රශ්න කරනවා. ඔව් දසුන් දැන් ජනාධිපතිතුමා ගාවට ඊගවට ඉන්නේ කවුද? අගමැතිතුමා. අගමැතිතුමාගේ එක පැත්තෙන් එතුමාගේ සහෝදරයා හිටපු ජනාධිපතිතුමා. වගකීමක් ඇතුව මේ රටේ වැඩ කරන. ඊට පස්සේ මැති ඇමතුරු කණ්ඩායම. ඊට පස්සේ රාජ්‍ය සේවයේ ඉන්න අය. ඉතින් මේ අය මොනවද කතා කරන්නේ දැන් අපි යම්කිසි තීන්දුවක් එක ටේබල් එකේ ඉඳලා ජනාධිපතිතුමා නිරන්තරයෙන් කොවිඩ් කමිටු මීටින් රැස් වෙනවා. දිස්ත්‍රික් කමිටු කතා කරනවා. අපිටත් මාසයකට සැරයක් මොන අමාරුකම් තිබ්බත් මොන ප්‍රශ්න මැදදී හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෙනල්ලා කතා කරනවා. මොනවද තත්ත්වය, මොනවද රටේ තත්ත්වය, මොනවද අපි මේ වෙලාවේ කරන්න ඕනේ. ඒ වගේ අපෙන් විස්තර විමසනවා. එතුමාට මොන රාජකාරී තිබ්බත් එතුමා අර ඒ කාලේ වගේ මං හිතන්නේ රෑ දවල් මා වෙලාවල් කියන්න යන්නේ නැහැ. එතුමා නිරන්තරයෙන් පැය 24 නායකයෙක් වශයෙන් එතුමාගේ පැය 24 පුරාට මේ රටේ තියෙන වගකීම එතුමා ඉෂ්ට කරනවා. එතුමා නිදා ගන්න වෙලාවල අර මට වැදගත් නැහැ. නමුත් පාන්දර 4ට 5ටත් එතුමා අපිට කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ නායකයෙක්. ඉතින් ඒ නායකයා කටයුතු කරනකොට අනිකුත් අය ඒ අයගේ වගකීම් ඉෂ්ට කරනවා. පැහැදිලිවම මේ හැම කාර්යයක්ම මේ තරම් ප්‍රශ්න තියෙද්දි එක දසන එක වචනක් කියන්න ඕනේ. රටක් සාමකාමීව කිසි කලබලයක් නැතුව ඉස්සරහට යනකොට නායකත්වය ගැන අවබෝධයක් දැනෙන්නේ නැහැ කාටවත්. නායකයෙක් කවුද කියලා හොයාගන්නවත් බෑ. හැබැයි යම්කිසි අර්බුදකාරී තත්ත්වයක රටේ යුද්ධයක් හෝ වෙනත් සුනාමියක් හෝ එහෙමනම් මෙවැනි වසංගතයක් හෝ අන්න ඒ වගේ වෙලාවට පුළුවන් රට පිළිබඳව නායක පිළිබඳව අපිට අවබෝධ කරගන්න. ජනාධිපතිතුමා ආවෙම එවැනි අවස්ථාවකනේ 2013 නොවැම්බර් මාසේ එතුමා පත් කරේ ජනතාව එතුමා විල්ලලා හිටියා. එතකොට එතුමා ඒ වගකීම ඉෂ්ට කරනකොට එතුමාට තියෙනවා යම්කිසි දැක්මක්. ඒ දැක්ම ඔස්සේ තමයි අද එතුමාගේ ගමන යන්නේ. නෑ එතුමාගේ ගමන හරි මම ඔබතුමා ආපහු අරන් එන්නේ එතුමාගේ පිටිපස්සේ ඉන්න කට්ටිය එතුමාගේ විධානය ක්‍රියාත්මක කරනකොට අගමැතිතුමා අතින් ඇමති මණ්ඩලය අතින් ඒ වගේම ජනතාව අපේ මන්ත්‍රීවරු වශයෙන් අපි ඒ වගේම අපේ සම්බන්ධීකරණ කමිටුවට ගියත් මාතලේ උක් වෙලා රත්තට අපි ඒක සහෝදරත්වයෙන් අපි මන්ත්‍රී ඇමතිවරු ඒ ටික ක්‍රියාත්මක කරනවා. හැබැයි මේක මේ අතලොස්සක් නේ. අතලොස්සන මේ විවේචනය කරන් කොවිඩ් එකට ගහන එන්නත පිළිබඳව එහේ ලෝක සෞඛ්‍ය සංවිධානය WHO World Health Organization එක තීන්දුව කරන්න ඉස්සෙල්ලා මෙහි නායකයෝ කියනවා
එන්නත ගේන්න කියලා. කොහොමද ගේන්නේ? එතකොට දැක්ම නැත්නම් අපිට දෙහලටද? එහෙම අතන පිකටින් කරනවා මෙතන පිකටින් කරනවා තෙල් පිළිබඳව ඒ අය කටයුතු කර මිල සූත්‍රයක් කියලා ක්‍රියාත්මක කරා හැම මාසෙම හෙඩ එකක් නේ. ඉසේ එකක් කොහොමද තිබුණේ ජනතාවට? ඇයි 10 වෙනිදා වෙනකොට අඩු වෙයිද වැඩි වෙයිද? ඒ ගැන වෙනම හිතන්න ඕනේ. වෙනම කාලයක් තියෙනවා. ඉතින් ඒ ගැන ගණන් හදා ඉන්නවා. අද එහෙම නෑ. මාස 21කට පස්සේ තමයි තෙල් මිලේ යම් ආකාරයක වෙනසක් වුණේ. හැබැයි ඒ පිළිබඳව කතා කරනවා. ඉතින් අපි කැමති මමත් කැමති මමත් හැම වෙලාවෙම කියන්නේ ජනතාවත් එක්ක ඉන්න පැත්තේ මම මොකද මම හිතගන්නේ ජනතාවත් එක්කනේ. මම ඉල්ලන්නේ ජනතාවගේ තෙල් මිල අඩු කරන්න. ඒක තමයි මම ඉල්ලන්නේ. ඉතින් මම හිතනවා ජනාධිපතිතුමා ඒ පිළිබඳව ඒ වගේම අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබඳව සාකච්ඡා කරලා මම හිතන්නේ ඉදිරියේදී කළ යුතු තීන්දුව ගනි. මෙතනදී අපි කණ්ඩායමක් වශයෙන් අපි ඒ වග කියනවා මේ හැම දෙයකම ඒ කණ්ඩායම වගකීම. ඉතින් මම එතනදී පැහැදිලි කරනවා ජනාධිපතිතුමාගේ දැක්ම සෞභාග්‍යයේ දැක්ම තමයි අපේ කණ්ඩායමේ ඉදිරි දැක්ම. දැන් සමහර වෙලාවට ආණ්ඩුවක් විදිහට ජනප්‍රිය නොවන තීන්දුව తీරන ගන්න සිද්ධ වෙනවා. දැන් ඔබතුමාලගේ ආණ්ඩුව එක් තැනකදී තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීන්දුව ගන්නවා. ඒක ජනප්‍රිය තීන්දුවක් නෙවෙයි. ඊට පස්සේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් තරක ගැටලුවක් මතුවෙනවා. එතනදිත් ඒක ඔබතුමාලා ගත්ත තීන්දුව ජනතාව පැත්තෙන් ඉඳන් ගත්තා මිල අඩු කරා. හැබැයි යලි වෙළඳ පොළ තුල සිද්ධ වෙන උච්චාවචනයන් එක්ක මිල සමහර තැනක වැඩි වෙලා තියෙනවා. ඒත් එකම අනික් පැත්තෙන් ජනප්‍රිය නොවන තීන්දුවක් ගත්තා, දැඩි තීන්දුවක් ගත්තා. කාබනික පොහොර වලට පරිවර්තනය වීමේ අවශ්‍යතාවය මත රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණ නවත්තලා තියෙනවා. දැන් මේක ජනප්‍රිය නොවන තීන්දුවක්. ආණ්ඩුවට පෙරලා විවේචන එල්ල වෙන සහ පෙරලා පහර දෙන්න ගත්ත තීන්දුවක්. ඔබතුමාලා විශ්වාස කරනවද ආණ්ඩුවක් විදිහට මේ වෙලාවේ ගත්තේ තීන්දුව හරි කියලා? මම තීන්දුව කරනවා මේ දසුන් හරි කියලා. මොකද වතුර පීනන්න නම් ගොඩේ ඉඳලා පීනන්න බෑ. වතුරට බහින්න ඕනේ. ගොඩේ ඉඳලා නිර්ණය කළා හරියන්නේ නැහැ, තීන්දුව කළා හරියන්නේ නැහැ. වතුරට බැස්සොත් තමයි වතුර ගැඹුරයි පීනන්නයි ඒක අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. හරි. පීනන්න නෑ හරි පීනන්න වතුරට බහින්න කලින් උතර ගලක් තියෙනවද ගැඹුර කොහොමද කියන කාරණේ පිළිබඳව න්‍යායාත්මක දැනුමක් තියෙන්නේ නැහැ. සෞභාග්‍යමාලගේ අධ්‍යයනයක් කළාද ඔබතුමාලා පරිවර්තනය සෞභාග්‍යයේ දැක්ම තුළ එතුමා කිව්වනේ කාබනික පොහොර. හරි. ජෛව විවිධතා පරිසරාත්මක පොහොර මේ රටේ. ඇයි මම ජීවත් වෙන මාතලේ ප්‍රදේශය ගන්න ගනිත් වෙන කොහෙවත් ඕනේ නැහැ. මාතලේ ඉඳලා නාවුල අඹංගඟ ඒ වගේම ලග්ගල විල්ගමුව හෙට්ටිපොළ මිනිපේ ඇල මේ ප්‍රදේශ ගත්තාම වී නිෂ්පාදනය අතිවිශාල ජනතාවක් ජීවත් වෙන ගොවීන් ජීවත් වෙන විශාල ප්‍රදේශයක්. මේ රටට බත සපයන ප්‍රදේශයක් විල්ගමුව කියන්නේ. එතකොට මුළු විල්ගමුවම ඉන්නේ වකුගඩු රෝගීන් නම් මුළු විල්ගමුවම නාවුල ඇලහර ප්‍රදේශයේ දිනපතා ඒ රෝගයට ගොදුරු වෙනවා නම් ඒකට හේතුව ප්‍රධාන කාරණේ අර දුකට හේතුව දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඒ තුල හැමදාම ජීවත් වෙනවද? අපේ ජීවිත නැති කරගන්නවද? අපේ තියෙන ශක්තිය අරන ඔක්කොම නැති කරගන්නවද? නැත්නම් පිරිපුන් හොඳ මිනිස්සුට ඉදා මහා වැව් ඇඳලා, මහා චෛත්‍ය හදලා මේ රටේ එක යුගයක පිටරටට හාල් පටවලා එහෙම කරපු යුගයක් තිබුණා. රසායනික පොහොර තිබුණේ නැහැ නේ ඒවට. ඒවට වෙන ඔය හාකොරෝ සරම යම මොනවද එක එක දේවල් අපිට දා ගෙනාවේ නැහනේ. එදා මේ රටේ දේශීය සම්පත් එක්ක ඒ කාලේ තිබුණා දසුන් මේ මොකද මී ගහක් තිබුණා. මී ගහේ තිබුණ මේක ෆර්ටිලයිසර් පොහොර ගුණය ඒ වගේම නයිට්‍රජන් ඉතින් ඒවා ඔක්කොම ක්‍රියාත්මක කළේ ඒ කාලේ. ඉතින් මම කියනවා අපි රෝගීන් මම යනවා සමහරට මාසෙකට මලගයක් දෙකකට ඔය හෙට්ටිපොළ විල්ගම පැත්තට යනකොට වකුගඩු රෝගීන් පුදුම අසරණ වීමක්. හරි ඔය ඩයලයිස් කරන්න ඕනේ. නෑ හරි බිම් මට්ටමේ තියෙන ප්‍රශ්නේ පැහැදිලි. එතනද තර්කයක් නෑ. එහෙම තර්කයක් නගන්න හේතු සාධකයක් නැහැ. හරි. අපි පරිවර්තනයේ විය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කෘෂි කර්මාන්තයේ නව උත්පාදන ක්‍රමවේදයන් ඔස්සේ දෙඩ දියුණු කිරීම තුළ අනිත් පැත්තෙන් සතුටින් ජීවත් වන රටක සමාජයක පවුලක් නිර්මාණය කිරීම වෙනුවෙන් එතුමා ගත්ත තීන්දුව හරි. ඔව්. ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි ප්‍රතිපත්තියත් ඉතාමත්ම නිවැරදි. හැබැයි ඒක ක්‍රියාත්මක කිරීමේදී ඔබතුමාලා ගාන්ටුවක් විතර පූර්ණ අධ්‍යයනයක් තිබ්බද බිම්මට දැන් ඔබතුමාගේ මාතලේනේ ගම්මිරිස් ටිකට රසායනික පොහොර ටික නැති වුණොත් ඊළඟට දෙන විකල්පය පිළිබඳව ගොවියත් එක්ක හරි ඔබතුමාලා අනෙක් පැත්තෙන් ව්‍යාපාරිකයත් එක්ක හරි පාරිභෝගිකයත් එක්ක හරි සංවාදයක් ගොඩනගලා තියෙනවා තීන්දුව ගන්න කලින්. මම හිටපු නගරාධිපතිවරයෙක්ද මම 1997 නගරාධිපතිවරයා මාතලේ ලංකාවේ හොඳම මහනගර සභාව බවට පත් කරේ. මේ කාබනික පොහොර මම පටන් ගත්තේ 1997 දී. 1997 දී කාබන් පොහොර පටන් ගත්තා. මේක ක්‍රම වේදයක් තියෙනවා. මේක මහා පරිමාණ, මධ්‍යම පරිමාණ, සුළු පරිමාණ. සමස්ත රටේම පාසල් අධ්‍යාපනය මගින් පොතපත මගින් ශ්‍රව්‍ය දෘශ්‍ය මුද්‍රිත මාධ්‍ය මගින් ඒ වගේම රටේ ජනතාව ඔක්කොම සමාජ ජාලා ඔස්සේ
මේ කටයුත්ත ක්‍රියාත්මක කරනවා. 1960 ගණන් වලදී පාර්ලිමේන්තුව ඉස්සරහා තිබුණු පරණ පාර්ලිමේන්තුව ඉස්සරහට ඇවිල්ලා ගොවින් උද්ඝෝෂණයක් කළා. ඒ උද්ඝෝෂණය කළේයි. එදා පොහොර රසායනික පොහොර ගේන්න පටන් ගත්තා. අපිට වහ කවන්නද ලෑස්ති වෙන්නේ කියලා ඒකට හිටපු නායකයන්ගෙන් ඇහුවා ගොවි ජනතාව. දැන් අද ඒ ජනතාව කියනවා නම් කවුරු හරි අතලොස්සක් කියනවා නම් අපිට මේක නවත්තන්න එපා කියලා කියනවා නම් මෙතන මොකක් හරි තියෙනවා. අනිත් එක අපි හොයාගෙන ගියාම අද මේවට ඔය සමාගම් වෙන්න පුළුවන්. මොනවාද පොහොර ගෙන්නන රසායනික පොහොර ගෙන්නන. ඒ වගේම වල්නාශක ඒ වගේම කෘමිනාශක මේවා ගෙන්නන කණ්ඩායම් වෙන්න පුළුවන්. අද මේවට යටින් ගෙවනවා 200ක් ඉන්න කුඹුරු අයක 10 දෙනෙක් ගෙනල්ලා තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. අපි ඒක දකිනවා. බලන්න හැමතැනම. හැබැයි නායකෝ ඒ උද්ඝෝෂණයට අතලොස්සක් ජනතාව එතනට දාලා ඒ නායකෝ ඒවලින් අතර සල්ලි ගන්නවා. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ අද. අද කම්පැනි මේවට සල්ලි පොම්ප කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඇයි? මොකද ඒ අයට ගැටලුවක් තියෙනවා. ඔබ දන්න කෘමිනාශක වල්නාශක කරන මට ඒජන්තවරයෙක් එක වෙලාවක කියනවා අසීමිත ලාභයක් ඒකට දෙන්න. ඒකට පිටරට සවාරි දෙනවා. ඒ ජනතාව එහෙනම් ගොවියර දෙන්න බෑ අය. මේ සමාගම් ගොවියර දුන්නාද එදා? නෑ. ඉතින් ජනාධිපතිතුමා ඊටම පැහැදිලිව කියලා තියෙනවා මේ වරප්‍රසාදේ කෝටි 400ක් මේ ඩොලර් කෝටි 400ක් යනවා රටට අවුරුද්දේ මේවා ගේන්න. ඒ වල සම්පූර්ණ ප්‍රතිලාභය ගොවි ජනතාවට ලබා දෙන්න. අද හැම ගමකම පටන්ගෙන මේ දසුන් පොහොර ව්‍යාපෘති තරුණියෝ පොහොර ව්‍යාපෘති පටන්ගෙන ඇප්ලිකේෂන් කොච්චරක් අහලා මට තවම මට ඒක හරියට දැනගන්න බැරි දත්ත තොරතුරු ගන්න බැරනවා. හැම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකම අතිවිශාල අයිදුම් පත්‍ර රාශියක් ඇවිල්ලා තියෙනවා මේ කාබනික පොහොර ව්‍යාපෘති එක්ක වෙන. මේක කාබනික ජෛව විවිධත්ව පරිසරක මේ හිතකාමී මේ පොහොර නිෂ්පාදනය කරන්න. ඉතින් මං හිතනවා ඒක ටොන් ගණන් සමහරට ගෙදර මම එකක් කියනවා දැන් අලුතෙන් පළාත් පාලන ආයතනයක මේ ගෙදර කරන්න පුළුවන්. දැන් මම ඉන්න කාලේ මම ඒක කළා. මම කුණු ටික ගෙදර තිබ්බ අපද්‍රව්‍ය ටික මං පාරට ගෙන්න ගත්තේ නෑ. මම ඒ තැන්වල කළමනාකරණය කරන්න කටයුතු කළා. අර බින් එකක් දීලා ගේ ඉස්සරහ ලස්සනට තියලා ඒකට ගිහිලා දානකොට ගෙවල් පේලිම ඉන්න කට්ටිය එක කරනවා. ඒතර පොහොර ටිකක් එනවා. ඒතර දැන් එදා මල් හැදුණු පෝච්චියේ අද කහ ටික හැදෙනවා. ඉතින් කහ ගැන තිබ්බනේ ප්‍රශ්නයක්. කහ ගැන කියනවා ජනතාව එකපාරට කියන්න පටන් ගත්තා. කොහොමද කරන්නේ? සුළුපණන්න බොහෝ කුළු බඩු ගේන එක නතර කරනකොට එකපාරට මේවත් අතර යන්න කියනකොට ඔය ප්‍රශ්නේ මංවන්නේ. දැන් අනිත් පැත්තෙන් දැන් ඔබ ඒවා නිෂ්පාදනය වෙනවනේ. දැන් අවශ්‍ය විදියට. දැන් ඔබතුමා මාතලේනේ දැන් ඔබතුමාට ප්‍රමුඛව තියෙන කාරණාවක් තමයි මාතලේ ජනතාව ගොඩාබි රාජපක්ෂ මහත්මයා මාතලේට ආපු වෙලාවෙත් දැන් ඔබතුමා සඳහන් කරපු විදිහට ගම්මිරිස් සම්බන්ධයෙන් ගැටලුව. ගම්මිරිස් ගොවියත් රසායනික පොහොර පාවිච්චි කරනවානේ. ඒ ගම්මිරිස් ගොවිය සූදානම්ද මේ වෙලාවේ ඔබතුමාලෝ කියන හරිය රජය අරගෙන තියෙන ප්‍රතිපත්ති මත අනුගත වෙලා හරිය ගම්මිරිස් ටිකත් කාබනික පොහොර පාවිච්චි කරලා හදන්න මේ වෙනකොට පරිවර්තනයක් සිදු වෙලා තියෙනවා. ඔබතුමාලා මැදිහත් වීම තුළ කාබනික පොහොර දෙනවද? ඉතාම පැහැදිලිව. ඉතාම පැහැදිලිව. දැන් අද යටවත්ත මම ජීවත් වෙන මගේ මාතලේ ආසනේ මම කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන පස්සේ යටවත්ත ප්‍රදේශයේ ප්‍රාදේශීය ලෝකම් කොට්ටාසේ අපි ගොවි ජනතාව සියලු දෙනා සූදානම් ඊගාව කන්නේට අවශ්‍ය පොහොර කාබනික පොහොර ටික ලබා දෙන්න. අඩුවක් නැතුව දෙන්න ලබා දෙන්න. ඒ වගේම ගම්මිරිස් ගොවියෝ අපි ඉතාම පැහැදිලිව කරනවා. ඒ ගම්මිරිස් ක්‍රමයක් තියෙනවා. ඒ ගම්මේ කොහොමද සපය ගත්තේ පොහොර ඒකට ඒ අය මුහුණ දෙන්න සූදානම්. ඒ අයගෙන් කවදාවත් කරදරයක් එල්ල වෙන්නේ නැහැ. අපිට දෙන්න ඕනේ අපිට මොනතරම් හිත රෙදුනත් අපිට ගැටලුවක් වුණත් පීඩනයක් ඇති වුණත් අපි ඒක ස්ථිරසාර තැනක ඉන්න ඕනේ. මේ කටයුතු සඳහා අපි මුහුණ දෙන අපි ෆේස් කරනවා. අපි මේකෙන් ජයග්‍රහණය කරනවා. ඒ අධිෂ්ඨානය මා තුළ තියෙනවා. මම මට කතා කරන්න පුළුවන් නොයෙක් දේවල් අපිට දෝෂාරෝපණය කරන්න පුළුවන්. හැබැයි තවදුරටත් මේ රටේ ජනතාවට වසවිස මේවා කවනවද? මේ ජනතාව ඔවුන්ගේ ශක්තියින් අපි අඩු කරනවද? ඔවුන් සදාකාලික ලෙඩ වූ ජනතාවක් ඇටසැකිලි පිටසක් බවට පත් කරනවද? ඔවුන්ගේ පවුල් මේ පීඩනයෙන් ගලව ගන්නවද නැද්ද කියන එක තේරුම් අරගෙන මම ඉල්ලන්නේ මේ කාබනික වල බලන්න. දැන් ඊයේ මම එක ඔබට අපි ඔබතුමා කියන කාරණා අපි තේරෙනවා. දැන් සමහර වෙලාවට බීජ ටික එනවා, පොහොර පැකට් එක එනවා, ඊටම අදාළව යම් කෘමියෙක් එනවා, ඊට පස්සේ ඊට අදාළ තෙල් ටික එනවා, ඊට පස්සේ අනෙක් පැත්තෙන් රෝගී වුණාම ස්පිරිතාලෙට බෙහෙත් ටික හැදෙනවා. මේක දාමයක්. මේ දාමේ කොතනින් හරි බිඳින්න ඕනේ. එහෙම වුණොත් තමයි නිරෝගී පරපුරක් රටේ ඇති කරන්න පුළුවන් වෙන්නේ කියන තැන ඉඳන් ගත්ත තීන්දුව. එක්තැනකදී අභියෝගයට ලක් කිරීම හෝ ප්‍රශ්න කිරීම සාධාරණ වෙනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කොහොම නමුත් පවතින තත්ත්වය තුළ ගොවියට පොහොර ලැබීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය ළඟයි අපි නැවතිලා ඉන්නේ. අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ අපි යලි කතා කරමු.
අපි අලුත් හත්වෙනි පැය සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන් දිසානායක මහත්මයාගේ සහභාගීත්වය තුළ අපි හත්වෙනි පැය උපලක්ෂ අරගෙන ඉන්නේ. රෝහන් දිසානායක මහත්මයා දැන් පොහොර සම්බන්ධයෙන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙලා කාබනික පොහොර වලට පරිවර්තනය විය යුතුයි කියන මතවාදය මේ වෙනකොට 80%ක් පිළි අරගෙන ඉවරයි. ඔවුන් මේ වෙලාවේ පරිවර්තන වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම තරුණ පරපුරට අනුගත වීම වෙනුවෙන් ප්‍රායෝගිකව මේ වෙලාවේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාලා දේශපාලඥයන් විදිහට අනෙක් පැත්තෙන් ඔබතුමාලා මහජන නියෝජිතයන් විදිහට තරුණ පරපුර හෝ වේවා ගොවි පරපුර හෝ වේවා ඔවුන්ට අවශ්‍ය කරන දේවල් උත්පාදනය කරගන්න උත්සාහ ගන්න වෙලාවක ඔබතුමාලගේ මහජන නියෝජිතයන් විදිහට සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විදිහට ජනතාවට රසායනික පොහොර වලින් ඉවත් වෙලා කාබනික පොහොර ටික පාවිච්චි කරන්න කාබනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක් හරි නිෂ්පාදනය කිරීම සඳහා ඒ ප්‍රජාව දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් හෝ අනෙක් පැත්තේ අමුද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙලක් හෝ ක්‍රියාත්මක කරන මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ තියෙන මැදිහත් වීම? ඔව් දැන් මේ දසුන් ඔබ දකින්නනේ දැන් පහුගිය කාලේදී මේ කටයුතු කරපු ආකාරය දැන් මේ චෝදනා මොනවද තියෙන්නේ කියලා. දැන් අපි රසායනික පොහොර මේ අවුරුද්දේ මේ කන්නට ගෙනත් තියෙනවා. මේ කන්නට ගෙන ආපු ඒ රසායනික පොහොර ගොවි ජනතාවට මේ අවුරුද්දේ දැන් මේ කන්නේදීත් බෙදලා තියෙනවා. එතකොට ලබන කන්නේ සඳහා පොහොර ගොවි ජනතාවට අවශ්‍ය පොහොර මේ වෙන ගෙනත් තියෙනවා. හැබැයි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ඔබ දකිනවා යම් අපිට දකින්න අහන්න ලැබෙනවා අතන පොහොර මෙටි මෙච්චරක් හංගලා තිබ්බා. මෙතන පොහොර මෙටි මෙච්චරක් හංගලා තිබ්බා. ඒ වගේ නොයෙක් පණවිඩ අපිට පුවත්පත් වලින් මේ රූපවාහිනී තොරතුරු වලින් channel වලින් අපිට දකින්න අහන්න ලැබෙනවා. එතකොට මේ ජාලය ජනාධිපතිතුමාගේ පැත්තෙන් අමතුතුමාගේ පැත්තෙන් හරියාකාරයෙන් ක්‍රියාත්මක කරලා තිනවා ගණන් හිලව් ඇතුව දැන් මේ රටට අවශ්‍යයි මෙට්‍රික් ටොන් මාසයකට ලක්ෂ 2ක් හාල්. අවුරුද්දකට ලක්ෂ 24ක්. එතකොට මේ අවශ්‍යතාවය සපයන්න පුළුවන් විදිහට අපේ රජය කටයුතු කරලා තියෙනවා. මේ පහුගිය කන්නේදී ඔබට කියන්න ඕනේ මම හිතන්නේ ගණන් හදලා බැලුවොත් වෙනදට වඩා අඩු ගානේ 10%ක් 15ක් කුඹුරු අස්වැද්දිලා තියෙනවා. මමත් ගොවිතැන් කරපු කෙනෙක්. ගොවිතැන පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්. කුඹුරු අලුතෙන් අස්වැද්දිලා තියෙනවා. හැම තැනම රටේ අස්සක් මුල්ලක් නැහැ. හැබැයි ඔබට මතක ඇති ඔය අර කෝරළේ මේ කෝරළේ ඒ කාලේ තිබුණ ඉඩම් වල කුඹුරු වැඩ කරන්න එපා කියපු නායකයෝ මේ රටේ හිටියා. අද ඒ අය මෙතෙන්ට ඇවිල්ලා නොයෙක් බණ දේශනා කරනවා. හැබැයි ඒ අය තනිකර මේක අතල්ලා දාන්න තිබ්බේ. මේ රටේ වෙයි නිෂ්පාදනය ඒක පිටරටින් ගේන්න පුළුවන්. එකපාරක මට මතකයි ජනාධිපති වන්න වෙලාවේ පහුගිය පාකිස්තානයේ පොහොර නැව වෙනකන් අපේ කට්ටිය බලන් හිටියා. පොහොර නැවක් එනකොට මේ දසුන් සුමානයක් පවුනොත් බණ්ඩි පොහොරකට කිරි වදිනකොට ගොයමට බණ්ඩි පොහොර ඒක නැත්තම් අය ඊගවට ගහන්න ඕනේ පොහොර බැතේට. ඒක තමයි ඇත්ත කතාව. එතකොට එහෙම අවබෝධයක් තිබුණ නැති පිරිසක් එක්ක අද මේ රට ගෙනියන්නේ. ඉතින් මම කියනවා ගොවි ජනතාව නිරන්තරයෙන් අපිට බත සපයනවා, එළවලු සපයනවා, පළතුරු සපයනවා. සාපේක්ෂව අද ගත්තාම මේ රට අවශ්‍ය බොහෝ දේවල් නිෂ්පාදනය කරන්න අපි ගොවි ජනතාව සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේ කන්නේ ලබන කන්නේ ඒ සඳහා පොහොර මේ වෙනකොට ගෙනත් තිනවා. ඒ පොහොර ටික අපි ඒ ජනතාවට ලබා දීම තුළ ඒ අතරවාරයේදී අපි කාබනික පොහොර සඳහා සූදානම් කරනවා. ඉතින් කාබනික පොහොරයි අතර කාබනික පොහොර දාපුවාම මේක ටක් ගාලා දවස් දෙකකින් උරා ගන්නවා මේ පොළොවේ. හැබැයි මේ රසායනික පොහොර දාපුවාම ඒක ඉවරයි. ඒතර ඒක ගිහිල්ලා ඉවරයි. හැබැයි ආපහු නිසරු පසක් එතන තියෙනවා. හැබැයි කාබනික පොහොර දාපුවාම මෙතන රැඳිලා තියෙනවා. ඒක අවුරුද්දක් එකමාරක් රැඳිලා තියෙනවා. එතකොට මඩකප දැන් අපි ඔය ඔබ දකින්නනේ දැන් කුඹුරකට ගිහිල්ලා හපු අත්තක් දාලා බලන්නකො. ඒ කාලේ ගොවියෝ හපු අතු දැම්මා, පෙදුරු ටික දැම්මා, ගමේ තියෙන ගම්සූරිය, මොනද ගිරිදීසියා, ඇල්බීසියා, ඔය වැල් වර්ග, කිරිමදුවල් අරම මේ ඔක්කොම දැම්මා. කුඹුර මඩ කරගත්තා. කුඹුරේ කවදාවත් කෘමි ආවෙත් නැහැ ඒකට. ඔය හපු කොලේ දාපුවාම දාලා ඒක මඩ කරගත්තම ආවේ නැහැ. ඒතකොට ඒ පිළිබඳව සුද්ධ පවිත්‍ර කිරීම අරම ඔක්කොම තිනවා. ගමත් සුද්ධ වෙනවා. රටේ ඇලවේලිත් ඔක්කොම සුද්ධ වෙනවා. දැන් මේක මොනවද? දැන් ඕනනම් අපි කියන ගොවියා වැඩ කරන ගොවියා මහන්සින ගෞරවයට මගේ දම්බුල්ලා විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත රටේම මගේ ගෞරවයක් අභිමානයක් තියෙනවා. හැබැයි ඒ අතර කියන්න ඕනේ විශේෂයෙන් ගොවියා වීටිගේ හිනවා මාසයක් සුමාන දෙක තුනක් අරගෙන ඊට පස්සේ ඕන්ට වෙලාවක් තියෙනවා පොඩි හිඩසක්. දැන් මේ පොහොර කළමනාකාර තුල මම ඔබට පැහැදිලිව කියනවා මේ රටේ දැන් ටීම් එකක් ඇති වෙනවා අලුතෙන් අලුත් සංස්කෘතියක් ඇති වෙනවා පොහොර නිෂ්පාදනය කිරීම සඳහා. ඉතින් ඒ පොහොරත් එක්ක පසට ලබා දීම තුළ කන්නයක් පොඩි අඩුවක් තියෙන්න පුළුවන්. ඒ සඳහාත් අපි ජනාධිපතිතුමා යම්කිසි ආධාරයක් ලබා දෙන්න දැන් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඊගාව කන්නේ චුට්ටක් අඩු වෙන්න පුළුවන් තව 100 ගාණක්.
තුන්වෙනි කන්නේ එනකොට මේ කාබනික පොහොරත් එක්ක මේ රටේ සැබෑ අලුත් යුගයක් මේ ග්‍රාමීය නිෂ්පාදන උතර ක්‍රියාත්මක කරන්න අපිට හැකියාව ලැබෙනවා. හරි. අපි එතනින් මෙහාට යමු කාබනික පොහොර වලින් මෙහාට යමු. දැන් ඔබතුමාලා රජයක් විදිහට සංවර්ධන ව්‍යාපෘති සිද්ධ කරනකොට රෝහණ දිසානායක මහත්මයා කියපු දෙයක් තමයි සමහර වෙලාවට දිස්ත්‍රික්කීය සංවර්ධන කමිටු සභාපතිවරයාගේ ක්‍රියාවලිය ඉඳන් ඒ ක්‍රියාත්මක වීම සහ ජනතාව විශේෂයි ඒවා සාධනීය විදිහට ක්‍රියාත්මක වෙනවද කියන කාරණය සම්බන්ධයෙන් පසුවිපරමක් කරනවා. අධ්‍යයනයක් කරනවා. අධ්‍යයනය කරලා ඒවා හරියට ක්‍රියාත්මක නොවෙනවා නම් ඒ තන්තුරින් ඉවත් කරලා අලුත් පුද්ගලයන් ඒ ස්ථානගත කරලා ඊට පස්සේ ඒ පිළිබඳව වන යලි ඇගීමක් සිද්ධ කරනවා කියලා. දැන් ඔබතුමාලා මේ වෙනකොට රටේ සිද්ධ කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අනෙක් පැත්තෙන් සංවර්ධන කමිටු හෝ වේවා අමාත්‍යවරු හෝ වේවා නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු හෝ වේවා ක්‍රියාත්මක කරන වැඩ පිළිබඳව අර ආරම්භයේදී තිබ්බ උනන්දුවෙන් මේ වෙලාවේ ඔබතුමාලා කරන කාර්යයන් පිළිබඳ පසුවිපරමක් සිද්ධ වෙන අධීක්ෂණයක් සිද්ධ වෙනවද? ඔව්. ඊටත් වඩා ආරම්භක අවස්ථාවටත් වඩා අපි මේ පිළිබඳව පසුවිපරම්, පෙරවිපරම්, මැදවිපරම් මේවා ඔක්කොම අපි ක්‍රියාත්මක කරනවා. මොකද අපිට වගකීමක් පරලා දෙනවා. අපි හරි ආසයි දසුන් අපි ගම්මාන වලින් ආපු මිනිස්සු නගරෙත් එහෙම තමයි. ඉතින් ගම්මාන වලින් ආපු අපිට කීර්ති නාමය එක පැත්තකින් වටිනවා අපිට සහ රටේ ජනතාවට අත්වෙන ලාභ ප්‍රයෝජන අපි දකිනවා. අපි කෙනෙකුට අලුතෙන් වතුර ලයින් එකක් දෙන්න කොච්චර ආසද? අලුතෙන් විදුලි බල්බයක් හයි කරන්න නම් අපි කොච්චර ආසද? ඉතින් මම පැහැදිලිව කියනවා විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කය ගත්තාම අවුරුදු 5ක් වැඩ නොකරපු ප්‍රදේශයක් තිබ්බේ. සත්ත 5ක වැඩක් කරේ නැහැ. ඉතින් එවැනි ප්‍රදේශයකට අපි 2014 වෙනකන් එදා මහින්ද චින්තන තුල විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. තාක්ෂණය අපි අලුතෙන් ගෙනාවා. ඒ වගේම ගමේ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබන්න දැන් නාමල් රාජපක්ෂ අපේ තරුණ කටයුතු ඇමතුම අලුත් ඇප් එකක් ඒ සඳහා දරුවන්ට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කණු ගහන්න අපි නොයෙක් ආයතනවලට අපි කියලා තිනවා මේ කුළුණු ලබා දීලා ඒ වේවුස්ත එක ගන්න අපි ඒවා ලබා දෙන්න ඒ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර අලුත් ඇප් එකක් දාම අර ඔන්ලයින් අධ්‍යාපනය දැන් මේ තුල මම හිතන්නේ මේ පසුගිය කාලෙත් හැම ගෙදරකම ඈත දුප්පත් පොහොසත් කියලා නෑ දසුන. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි දෙමව්පියෝ තමන් මොනවා කරත් අපේ දරුවට අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය පුදුමාකාර කැපවීමක් කරගෙන. ඒ තුල ඔන්ලයින් අධ්‍යාපනයට දරුවෝ පුරුදු වෙලා තන අලුත් තාක්ෂණයක් මෙවලම් එක ලෝකේ කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබට මතක ඇති මේ කොවිඩ් වසංගතය ආපු වෙලාවේ අලුතෙන් නිෂ්පාදනය කළා තරුණ තරුණියෝ කර රොබෝ ගිල බේත් ටික දෙන්න. ඒ වගේ දේවල්. ඒක තමයි අලුත් ටෙක්නොලොජි එක. ඉතින් මේ තාක්ෂණයත් එක්ක ගමනක් යනවා. ඒ ගමන යන එතුමා කරලා තිනවා. ඒ වගේම විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්මයා දරිද්‍රතාවය තුරන් කිරීම සහ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමෙන් කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වශයෙන් ඔබට මතක ඇති අපි ගම නැගුම, මග නැගුම මේ වගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. හැම පවුලක්ම බල ශක්තිමත් කරන්න. ඒ වගේම ආර්ථික තත්ත්වය උන්ගේ ඇති කරන්න, ක්‍රය ශක්තිය ඇති කරන්න, මිලදී ගැනීමේ හැකියාව ඇති කරන්න. හැමතැනම නිෂ්පාදනයක් ක්‍රියාත්මක කරන්න. මම හිතන්නේ එදා එතුමා අවශ්‍ය කටයුතු කළා. ඉතින් ඒ අත්දැකීම් තියෙන කණ්ඩායමක් තමයි අද මේ රජය තුල ඉන්නේ. ඉතින් මම හිතන්නේ හෙට අනිද්දා වෙනකොට අපි කරගෙන ආපු වැඩපිළිවෙල තවත් දෙගුණ තෙගුණ කරලා ඉවර කරලා ඉස්සරහට ගෙනියන්න වැඩපිළිවෙල හැම පවුලක්ම බල ගන්නවන්න. ඒ වගේම හැම පවුලකටම ඔය නිසියාකාරයෙන් පොහොර ටික අපි ලබා දෙන්න අපි අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා දසුන්. ඒකේ සැකයක් නැහැ. අපි ඒ දෙක කරනවා හැම පවුලක්ම ශක්තිමත් කරන්න කිරි වලින් ඒ වගේම බිත්තර වලින් පෞෂ්‍ය ආහාර ලබා දීමෙන් ඒ කටයුතු කරන්න. ඉතින් ඒක නිසා අපේ රජයේ වැඩපිළිවෙල ජනතාවට භයි 14ක් අරේ මෙහෙන් මේවා ලබන බලේ තිබුණකොට ඒ අයට හුඟක් මොලේ තිබුණේ නැහැ නේද? ඒක මම කියන්න ඕනේ. ඒක අනිත් පැත්තට කියන්න පුළුවන්. හැබැයි පැහැදිලිවම ආණ්ඩු කරනකොට කිසිම දෙයක් කරගන්න බැරි වුණ ටීම් එකක් තමයි අද අතන මෙතන ගිහලා පිකටින් කරා. අනෙක් පැත්තෙන් රෝහණ දිසානායක මහතා කොරෝනා ආපු වෙලාවේ දැන් ඔබතුමාලාගේ මාතලේ දිස්ත්‍රික්කයත් යම් තැනකදී අවදානම් කලාපයක් බවට පත් වෙනවා. ඔව්. මේ වෙනකොට කොහොමද ඔබතුමාලා ඒ කල්පනා කිරීම කටයුතු පෙරේදා ඉස්සරහ දවස් වෙනකොට 8 දෙනා හිටියේ. කොරෝනා. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ අපේ ගත්තාම අවම මට්ටමට අපි පත් කරගත්තා. ඒතර පෙරේදා රාත්‍රියේ මම හිතා කොරෝනා සෙන්ටර් එකට ගිහලා මමත් එක සින්දුවක් කියලා. ඉතින් අපි කැප වෙන අපේ කොවිඩ් කමිටුවක් තියෙනවා. එතන ඉන්න සියලු දෙනාම සියලුම රාජ්‍ය වෛද්‍යවරු, දිසාපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරු අපි ඔක්කොම මේ කොවිඩ් කමිටුවේදී අපි සැබෑ තීන්දුව ගන්නවා. අපි මේ කොවිඩ් කමිටුවේ තීන්දුව ගන්නේ තියෙන දේ බලලා නෙමෙයි. හෙට දිහා බලලා තීන්දුව ගන්න. ඔය එතනට දවස් බලලා. ඔව් දැන් එතනදී ඔය ප්‍රාදේශීය වශයෙන් සිද්ධ වෙන ක්‍රියාත්මක වීම පිළිබඳ එන්නත්කරණය සම්බන්ධයෙන් යම් තැනකදී දේශපාලඥයන්ගේ අනිසි මැදිහත් වීම බලපෑම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. ඔව්. අභියෝග කරනවා කිසිම වෙලාවක
අපි සාකච්ඡා කරනවා ලිච්ඡවි රාජධර්ම ගැන ඒ කාලේ කතා කරේ. මට මතකයි ගිය අවුරුදු පුරාම පහුගිය අවුරුදු පහම කතා කරේ ලිච්ඡවි රාජධර්ම. හැබැයි නොවුනේත් ඒකම තමයි. හැබැයි අද ඒක අපේ රජය තුල සිද්ධ වෙනවා. ජනාධිපතිතුමාගේ තමයි ඔබ දකිනවා ඉතින් හැමදාම ජනාධිපතිතුමා කිසියම් කණ්ඩායමක් ගෙනල්ලා ඒ ප්‍රායෝගික රැස්වීම සාකච්ඡා කරනවා. නැත්තම් වෙන වෙන ඇප් එක හරහා වෙන වෙන ඒවා සාකච්ඡා කරනවා. ඉතින් අපිට එකට මොනවා කියන්න බැර නම් අපි ඒ සඳහා ඇප් එකකින් වෙනම අපි සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරලා අපි ගන්න තීන්දුව තුල අපිට මේවා ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. පුළුවන් තරම් ඒ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වුණා. සහ දැන් පාසල ගත්තත් ඒ වගේම කෘෂි කාර්මික ශාස්ත්‍රය ගත්තත් පොහොර පිළිබඳව ගත්තත් අපේ සාකච්ඡා අපි නිරන්තරයෙන් අපිට වටිනවා. අපි එතනදී අද වර්තමානයේ පිළිතුරු දෙන ගමන් අනාගතයේ දැක්මත් එක්ක තමයි හෙට දවසේ අපි මෙහෙම මේ ගැටලුවක් ඇති වුණොත් අපි ඒකට කොහොමද උත්තර දෙන්නේ? ඒකට පිළිතුරු දෙන්නේ කොහොමද? ඒකට ලැබෙන ප්‍රායෝගික විසඳුම මොකක්ද කියලා තමයි අපි ඒ ක්‍රියාත්මක කරන්නේ. දැන් ඔබතුමාලා පිළිගන්නවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 3/2 බලයක් ජනතාව දුන්නාට පස්සේ මීට වැඩි වෙනස් වීමක්, මීට වැඩි කඩිනම් පරිවර්තනයක් සිද්ධ වෙයි කියලා ජනතාව අපේක්ෂා කළා. ඒ කඩිනම් පරිවර්තනයට යන්න හැකියාවක් නොලැබුණා කියලා ඔබතුමා විශ්වාස කරනවද අවුරුද්දක කාල සීමාව තුළ? ඔව් නෑ මම එක කතාවක් කියනවා. එතුමා පටන් ගත්තේ කොහොමද බලන්න. එතුමා ආපු ගමන් සියලු සලස්මල් හදලා සෞභාග්‍යයේ දක්ම ක්‍රියාත්මක කරනකොට ඒකේ පවතින අපි එතුමා ගියා මෝටර් ට්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එකට. මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියා එතුමා. එතුමා නාරායණපුර සහල් සැකසුම් මධ්‍යස්ථානයට ගියා. එතුමා ගියා ගුවන් තොටුපළට. මේ රටේ තියෙන ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍රීය ස්ථාන හැම එකටම එතුමා ගියා. ඊට පස්සේ එතුමා ගම්මානවලටත් යන්න පටන් ගත්තා. එතුමා අංශු මාත්‍රකින් එතුමා ඒක නතර කළා නෑ. එතුමා ක්‍රියාත්මක කරනකොට රජය නිරන්තරයෙන් අර එන්ජින් එක හැම වීල් එකම ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැම වීල් එකම කරගුණොත් තමයි ඒක ඉස්සරහට යන්නේ. ඉතින් එතුමාත් ඒ ආකාරයෙන්ම එතුමා කටයුතු කළා. ඒ කටයුතු කරනකොට තමයි මේ COVID-19 මේ වසංගතය ආවේ. හැබැයි එතනදී මේ වසංගතය නිසා අද ලෝකයම අකර්මණ්‍ය බවට පත් වෙලා ඉන්නවා. ඒ අකර්මණ්‍ය වුණු ලෝකෙක මේ රට එතුමාගේ මට්ටමින් ගණන් හදලා බලපුවහම එතුමා ඉතාම නිවැරදිව වගකීම් ඉෂ්ට කළා. ඒක නිසානේ දැන් 2930 ගණන් 2940 ගණන් අද වෙනකොට රෝගීන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ තත්ත්වය අපිට මුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේම ඉන්ජෙක්ෂන් එක අද 130 ගණනකට ඉන්ජෙක්ෂන් එක ගහලා තියෙනවා. ලබන සතියේත් එන්නත එනවා. ඒ වගේම ජනාධිපතිතුමා පෙරේදා එතුමාගේ ජාතිය අමතා කළ කතාවේදී සැප්තැම්බර් මාසෙ වෙනකොට මිලියන 13කට ඉන්ජෙක්ෂන් මේ එන්නත ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා. ඉතින් මේක අපි මේ යන ගමනේදී බාධක කම්කටොළු දුෂ්කරතාවයන් කටෝර මාර්ගවල කඳුහෙල්වල අපිට යන්න තියෙනවා. හැබැයි සාපේක්ෂව බලනකොට ලෝකේ අනිකුත් රටවල් එක්ක ජනාධිපතිතුමා සහ අපේ රජයේ ඉන්නේ බොහොම ඉස්සරහින් කියන එක මම මෙලා මතක් කරන්නේ. අපිට කෙටි විරාමයකට අවසර දෙන්න ඉක්මනට වෙලා බලන්න. අපි අවසන් විනාඩි කිහිපෙ ඉන්නේ 7 වෙනිදායේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහත්මයාත් එක්ක. රෝහණ දිසානායක මහත්මයා මේ වෙලාවේ කොවිඩ් වසංගතයත් එක්ක රටේ යන ගමන යම් විදිහකට අඩාල වෙලා තියෙනවා. වේගයේ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ ජනතාවට අයිත්පත් කර දීමේ වේගය යම් තැනක අඩාල වෙලා තියෙනවා. අවුරුදු 5 අවසන් වෙනකොට ජනාධිපතිතුමා ආරම්භයේදී සඳහන් කරපු දේවල් ඉලක්කගතව සම්පූර්ණ කරන්න හැකියාවක් ලැබෙයිද මේ යන වේගෙට? ඔව් දැන් මේ තියෙන 2021 අයව යෝජන. දැන් මේකේ අන්තර්ගතය දිහා බලපුවම මේක පොතක් වුණත් මේ රටේ ජන ජීවිතය ආර්ථිකය මේ වගේම පහසුකම් ඒක පුජ්‍යල ආදායම කෘෂි නිෂ්පාදන මේවා තමයි මේ පොතේ ඔක්කොම අන්තර්ගත වෙලා තියෙන්නේ. මේවා එකිනෙක අපි ෆලෝ අප් කරනවා පසුපස මේවා හඹාගෙන යනවා. හඹාගෙන ඉන්න මම කියනවා තසුන් එක වෙලාවකදී අපිට කවදා හරි අපි ඒ කියන්නේ 2025 26 වෙනකොට හිටපු ජනාධිපතිතුමාගේ කාලේදී නැත්නම් ඉන්න ජනාධිපතිතුමා වර්තමානයේ නැවතත් අපි පත් කරගන්න නායකයා ඒ කියන්නේ මේ යුගයේදී නැවතත් පත් කරගන්න ජනතාවගේ සිතන පතන යුගයක් නැවත එනවා කියලා. එතුමා මේක ඕනෑම දර්ශනයක් ක්‍රියාත්මක කරනකොට දුෂ්කර මාර්ගවල යන්න තියෙනවා දසුන්. දුෂ්කර මාර්ගවල යන්න තියෙන ගල් මුල් අරවා මේවා බොහෝ වෙනවා. හැබැයි ඒ දර්ශනයේ යම් ආකාරයකට හරියට ක්‍රියාත්මක වෙලා ජනතාවට ඒ කටයුතු ලැබෙනකොට ප්‍රතිඵල ලැබෙනකොට ජාතික නිෂ්පාදනය වැඩි වෙනකොට ජීවන මට්ටම උසස් වෙනකොට ජීවන තත්ත්වය යහපත් වෙනකොට අන්න ජනතාව කියයි ඉන්න ජනාධිපතිතුමා දුෂ්කර තැනකින් පටන්ගෙන බොහොම පහසු තැනකින් අවශ්‍ය ඉවර කරන්න යනවා කියන එක. ඒක තමයි. දැන් මම ඔබට එක දෙයක් කියනවා. මේ රටේ
ඒක පුජ්‍යලාදම ලෝකයේ දිහා බලපුවාම අද අපි ඉන්නේ පල්ලෙහා තැනක. හැබැයි ජනාධිපතිතුමාගේ කාලේ ජනාධිපතිතුමා මේ අවුරුදු 5 ඉවර කරනකොටත් යම් ආකාරයක ජාතික නිෂ්පාදනය වැඩි කරන්න ඉලක්කම් ගානෙන් ඒක වැඩි කරන්න එතුමා ඒක පුජ්‍යලාදයන් වැඩි කරන්න ජීවන මට්ටම යහපත් කරන්න ඒ වගේම අධ්‍යාපනය වැඩි දියුණු කරන්න සෞඛ්‍ය තත්ත්වය වැඩි කරන්න කැපවීමෙන් එතුමා කටයුතු කරන ඒක ජයග්‍රහණ අපි ලබනවා. ඔව් බොහෝ දෙනෙක් කිව්වේ සිස්ටම් චේන්ජ් කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් කරන්න ඕන කියලා. එහෙම කියපු ඔබතුමාලා ජනාධිපතිතුමා සිස්ටම් එක චේන්ජ් කරගන්න උත්සාහ කරනකොට ඔබතුමාලා චේන්ජ් වෙලා තියෙනවද? චේන්ජ් කරන්න ගෙනාපු අය චේන්ජ් වෙලා ඉන්නවද? ඔව් ඒකට තමයි ඇටිටියුඩ් චේන්ජස් ආකල්පයේ වෙනස්කම් මානසික වෙනස්කම් අපි ඔක්කොම දැනුවත්ව අපි ඒවා ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ජනාධිපතිතුමා යන විදිහට අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. රටේ ඒ පිළිබඳව අපි අවබෝධයක් තියෙනවා. දැන් මමත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් මම නන් කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් මම කටයුතු කළා තියෙනවා අවුරුදු 11 12. ඉතින් ඒවා පළපුරුද්දත් එක්ක අපි හැමෝම කණ්ඩායමක් විදිහට අපිට කරන්න පුළුවන් උපරිම දේ ජනතාව වෙනුවෙන් ලබා දීම තමයි සඳහා තමයි අපි කටයුතු කරන එක. නිසා කිසිම ගැටලුවක් නැහැ. මේ අයවැය යෝජනා පමණක් නෙමෙයි මේ සෞභාග්‍යයේ දැක්ම තුළ මේ රට ලෝකයේ මහා දැවන්ත රටක් බවට මේක දැන් කියයි අයිලන්ඩ් කියලා පුංචි රටක් කියලා කියයි. හැබැයි මේක මහා දැවන්ත රටක් බවට පත් කරන්න දැවන්ත රටක් බවට පත් කරන්නේ හොඳ මිනිසුන් ඉන්න හොඳ මානසික තත්ත්වයක් තියෙන නිරවුල් මනසකින් කටයුතු කරන ඒ වගේම ආදායම තත්ත්වයෙන් වැඩි දියුණු වුණ මේ සෑම දෙයකින්ම හොඳ පිරිපුන් මිනිසුන් පිරිසක් බවට පත් කරන්න අපේ රට ජනතාව අපි කටයුතු කරන ඒ සඳහා අපි කැපවෙනවා කියන එක ජනාධිපතිතුමාගේ ගමනට අපි අපේ හයිය ශක්තිය අපි ලබා දෙනවා. ඒක බෙදිලා යන්නේ මේ රටේ ජනතාව. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා රත්තොට හුකුවෙල සංවර්ධන කමිටුවේ ගරු සභාපතිතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන් දිසානායක මහත්මයාට කාලයකට පස්සේ අද 7 වෙනි පැයට එතකොට අපි ආරාධනා කළේ ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම වෙනුවෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක වන බිම්මට්ටමේ ඒ බිම්මට්ටමේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ඍජු සහ වක්‍ර ප්‍රතිලාභ ජනතාවට අත්පත් වෙන තවසර කිහිපයක් ගියයි. හැබැයි එතනදී මේ සංවර්ධන ගමනේ ප්‍රතිලාභ සමහරලාට සියසින් ඔබට දැක ගන්න හැකියාව ලැබේවි. එයයි රෝහන් දිසානායක මහත්මයා සම්පූර්ණ පැයකට ආසන කාල සීමාව තුළ ඔබට පැහැදිලි කළේ. බෙහෙවින් ස්තුතියි ආයුබෝවන් ඔබතුමන්ට. අපි සමුගන්නවා යලි මුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ.